ජලක් ලෝක පිහිටනවා. ඒ වගේ මිස්කිරියක් කුංචි මාළුවෙක් වගේ වතුරේ පිහිටනවා. නම් සුමුමුල් මැඩිය. සුමුමුල් මැඩියා කියන්නේ සංචරණයට යොදා ගන්න මොනවාද? සංචරණයට යොදා ගන්න මැඩිය පාද. සංචරණ යොදාගෙන පාද මෙයාගේ පාදන. පාද හැදෙනවා ක්‍රමයෙන් මිස්කිරියා වර්ධනය වෙනවා කියන්නේ ටික ටික මැඩියා බවට පාද නිර්මාණය වෙනවා. පාද හැදෙනවා. එතකොට මෙයා මාළුව වගේ සංචරණය කරනවා. පිළිණීමක් කරනවා වතුරේ. එතකොට මෙයා පාද මගින් සංචරණය කරනවා. ඒ වගේම මේගොල්ලෝ කෘමි භක්ෂණයි. ඔයගොල්ලෝ දන්නවා මැඩියාට තියෙනවා දිගු කළ හැකි දිවක්, අග ඇලෙන සුළු දිගු කළ හැකි දිවක් තියෙනවා. එතකොට කෘමීන් අල්ල ගන්නවා. එයා කෘමි භක්ෂකයෙක්. කෘමි භක්ෂකයෙක්. ඒ වගේම මෙයා ශ්වසනය සඳහා අපිට වගේ මේගොල්ලන්ට තියෙන මොනවාද? පෙනහැලි. ශ්වසනය සඳහා පෙනහැලි. එහෙනම් ඕගොල්ලන් පේනවාද මෙයාගේ පෙන්නන්නේ කැරපොත්තගේ වගේ අසම්පූර්ණ රූපාන්තරණයක් තමයි අවදි හතරක් මේක පෙන්නන්නේ නැහැ. මధుර වගේ හසම්නලයාගේ වගේ. හැබැයි මේ ජීවන චක්‍රයේ මේ අවදීන් වල බාහිර රූපාකාරයේ යම් වෙනසක් තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර වෙනස්කම් තියෙනවා. ඒකනේ රූපාන්තරණ තියනවා කියන්නේ. දැන් අපිට රූපාන්තරණ නැහැ කියන්නේ ඒකනේ. මානවයා කියන්නේ ස්ත්‍රියක් බිහි කරන දරුවෙක් සුහුඟුල් කියන වැඩිහිටි සත්වයාගේ අංගෝපාංග වලින් යුක්ත කෙනෙක් නේ. ආයේ එයාට රූපාන්තරණයක් වෙන්න ඕනේ නැහැ නේ. සුහුඟුලෙක් බවටපත් වෙන්න. මීයාගෙත් එහෙම, ගවයාගෙත් එහෙම, බල්ලාගෙත් එහෙම, පූසගෙත් එහෙම ජීවන චක්‍ර තියෙනවා. නමුත් රූපාන්තරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැටියා සුහුඟුලෙක් බවටපත් වෙනවා. ඒක රූපාන්තරණයක් නැහැ. නමුත් මේ රූපාන්තරණ තියෙන සත්තු ඔය වගේ ඉන්නේ. ඔගොල්ලෝ දන්නවද එහෙනම් මේ රූපාන්තරණ තියෙන සත්තු හරියට පරිසරයේ ඉන්න කොටස් දෙකක්. මතකද? රූපාන්තරණ පෙන්වන සත්තු කොටස් දෙකක් ඉන්නවා මූලිකවම. ගත්තොත් එක කට්ටිය කෘමි. එක කට්ටිය කවුද? කෘමි. ඉන්සෙක්ට්ස් දන්නවනේ කෘමි. ඊළඟ කට්ටිය තමයි උභයජීවි. උභයජීවි. හරි කෘමි උභයජීවි. මේගොල්ලන්ට තමයි ඔය රූපාන්තරණ තියෙන්නේ. ඒතකොට දැන් අපි ඉගෙන ගත්ත අයගේ කෘමීන් කවුද? මදුරුවා කෘමි. සමනලයා කෘමි. කැරපොත්තා කෘමි. සහ තව ඉදිරියේදී ඉගෙන ගන්න කෘමීන් වර්ග ඉන්න ඔය භෝගවලට හානි කරන සමහර කෘමීන් ඒ ආදී ගත්තාම ඒගොල්ලෝ කොහොම භෝගවලට හානි කරන භෝගවලට හානි නොකරන හානි කර කෘමීන් විනාශ කරන කෘමීන් ඉන්නවා. ඒගොල්ලෝ කොහොම කෘමීන්. එතකොට ඒගොල්ලෝ පෙන්නන රූපාන්තර. ඒකෙදි සම්පූර්ණ රූපාන්තරණයක් වෙන්න පුළුවන්. අසම්පූර්ණ රූපාන්තරණයක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ පෙන්නන රූපාන්තරණ සම්පූර්ණ හෝ අසම්පූර්ණ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ රූපාන්තරණ පෙන්වන ජීවි. පොදු. මේ අනෙක් උභයජීවි. උභයජීවීන් දැන්නා මැඩියාගේ වගේ උභයජීවි. මට තව දෙයක් කියන්න මෙන්න මේ කෘමීන් නේද ලෝකයේ නැත්නම් ජෛව ලෝකයේ වැඩිපුරම විශාල සංඛ්‍යාවක් ජීවි. කෘමි කොටසනේ. කෘමි කොටස තමයි ශාක ලෝකයේ සත්ත්ව ලෝකයේ වැඩිපුරම ජීවත් වෙන්නේ. විවිධ පුළුල් ලෙස ව්‍යාප්ත වූ පරිසරවල හොඳට ඉන්න හැඩගැහෙලා තියෙනවා. උණුසුම සීතල ඒ වගේ අමාරු ජීවත් වෙන අමාරු සමහර අපි කියන ආන්තික පරිසරවල සමහර කෘමීන් ජීවත් ඒ උන්ට ඒ එලෙස අමාරු පරිසරවල පවා ජීවත් වෙන්න හැඩගැසෙන සමහරට ආහාර ප්‍රමාණයක් නැති පරිසර හොඳට ආහාර තියෙන පරිසර සුව පහසු නැති පරිසර පුළුල් ලෙස ව්‍යාප්ත වූ පරිසරවල ජලජ වායව පාංශු ඔය ඕන පරිසර පුළුල් ලෙස ව්‍යාප්ත වූ පරිසරවල ජීවත් වෙන්න හැඩගැහිච්ච කෙනෙක් තමයි මේ කෘමි. එතකොට මේ කෘමි කියන අයට මේ හැකියාව මේ විශිෂ්ට හැකියාව ලැබෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ එකක් අතරේ
අපි කියනවා මේ රූපාන්තරණය පෙන්වීම. රූපාන්තරණය පෙන්වීම ඒගොල්ලන්ට මේ පරිසර ජය ගන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා අපි වාර්තා වෙලා තියෙන එකත් ඔයගොල්ලෝ නැහැ. හොඳයි. right. හොඳයි. දැන් අපි මේ කතා කරපු රූපාන්තරණ මේ සියල්ලදී කතා කරපු. ඒතකොට මේක අසම්පූර්ණ රූපාන්තරණ කැරපොත්තාගේ මේ අසම්පූර්ණ රූපාන්තරණ මැඩියාගේ මේ සම්පූර්ණ රූපාන්තරණ සමනලයාගේ මේ අසම්පූර්ණ රූපාන්තරණ කැරපොත්තාගේ මෙන්න ළමයි අපි ටිකක් වෙනස් මාතෘකාවක් දැන් එනවා. මෙච්චර වෙලා අපි කතා කරේ සත්තුන්ගේ ජීවන චක්‍ර ගැන. එතනින් ඉවරයි. එහෙනම් දැන් ඔන්න සාරාංශයක් වශයෙන් ගත්තොත් දැන් අපි දන්නවා ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද? ජීවන චක්‍රය. යම් දන්නවනේ නේ? ජීවන චක්‍රය යම් මොකක්ද කියලා අපි දන්නවා. මොකද්ද ජීවන චක්‍රය? එහෙනම් අපි දන්නවා මෙලෝ බිහිවන ඕනෑම ජීවියෙකුට ජීවන චක්‍රයක් තියෙනවා. ඒ බව අපි දන්නවා. මෙලෝ බිහිවන ඕනෑම ජීවියෙකුට ජීවන චක්‍රයක් තියෙනවා. ඊට පස්සේ අපි කියුවා මේ ජීවන චක්‍රවල අවදි එහෙම නැත්නම් අවස්ථා ගැන කතා කරනවා. අවදි එහෙම නැත්නම් අවස්ථා ගැන කතා කරනවා. අපි කිව්වා ඒ ජීවන චක්‍රවල අපි ඉගෙන ගත්ත මේ ඔක්කොගෙම පොදුවේ සමස්තයක් විදිහට ගත්තාම සමහර ජීවන චක්‍රවල විවිධ අවදීන් වල වෙනස්කම් නැහැ. මීයාගේ ජීවන චක්‍රය, මානවයාගේ නැත්නම් මිනිසාගේ ජීවන චක්‍රය, ඒ වගේ වෙනස්කම් නැහැ කියලා. නමුත් සමහර ජීවන චක්‍රවල අපි කිව්වා වෙනස්කම් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ වෙනස්කම් පදනම් කරගෙන අපි වචනයක් අර්ථ දක්වුවා. ඒ තමයි රූපාන්තරණය. එතකොට අපි කිව්වා රූපාන්තරණය කියන්නේ ඒ ජීවන චක්‍රයේ අවදීන් වල යම් වෙනස්කම් නිරීක්ෂණය වෙනවා නම් අපි ඒක කියනවා රූපාන්තරණය කියලා. හරි. ඒ කියන්නේ යම් සත්වයින්ගේ ජීවන චක්‍රවල එහෙම නැත්නම් ශාකවල හරි ජීවන චක්‍රවල එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් තියනවා නම් අපි කිව්වා ඒකට රූපාන්තරණය කියලා. ඒකත් දැන් දන්නවනේ. රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ජීවන චක්‍රයේ විවිධ අවදීන් වල යම් වෙනස්කම් තියනවා නම් අපි කියනවා යාලට රූපාන්තරණය. ඊට පස්සේ ඒ වෙනස්කම් පදනම් කරගෙන මේ රූපාන්තරණය වෙන්න සත්තු බෙදුවා කොටස් දෙකක්. ඒ තමයි මොකද්ද? සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය. එතකොට අපි දුවා එහෙනම් සම්පූර්ණ රූපාන්තරණයකදී ජීවන චක්‍රයේ අවධි 4ම තියෙනවා. බිත්තර, කීටයා, පිලවා, සුරුමුල. ඒ අවධීන් 4 බාහිර රූපාකාරයෙන් අනිවාර්යයෙන්ම ලොකු වෙනස්කම් තියෙනවා. නමුත් අසම්පූර්ණ රූපාන්තරණයද අපි දුවා එහෙනම් ඒ වගේ අවධි 4ක් මේකේ නැහැ. බාහිර රූපාකාරයේ ලොකු වෙනස්කම් නැහැ. කැරපොත්ත එහෙනම් බාහිර රූපාකාරයේ ගොඩක් සමානකම් තියෙනවා. මැඩියාගේ බාහිර රූපාකාරයේ යම් වෙනසක් තියෙනක ලොකු වෙනසක් නැහැ. එතකොට කැරපොත්තගේ මැඩියාගේ අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වද්දී සමනලයාගේ මදුරුවාගේ සම්පූර්ණ රූපාන්තරණය.
ඊළඟට අපි කතා කරා ඒ ජීවන චක්‍රවල නැත්තම් මේ රූපාන්තරණ පෙන්වන ජීවීන්ගේ එක එක අවදිවල තියෙන බාහිර රූපාකාරයේ වෙනස්කම්, සංචරණ වෙනස්කම්, ආහාර ලබා ගැනීම නැත්තම් පෝෂණ ක්‍රමවල වෙනස්කම් ඔක්කොම අපි කතා කරා. පැහැදිලි? ඒක තමයි තාවැද. අපි ඉදිරියේදී ඉගෙන ගන්න ජෛව විවිධත්වය ගැන කතා කරනකොට මේ සත්තුන්ගේ රූපාන්තරණයේදී දක්වන්නා වූ විවිධ වෙනස්කම් උන්ගේ පැවැත්මට ඉතාමත් වැදගත්. උන්ගේ පැවැත්ම ඉතාමත් ඊළඟට මම කිව්වා රූපාන්තරණ නිරීක්ෂණය වන්නේ බොහෝ දුරට කෘමීන් සහ උභය ජීව. විශේෂයෙන් කෘමීන් පරිසර බාධක ජය ගනිමින් පරිසරයට හොඳට හැඩගැහිලා තියෙන සාර්ථක පැවැත්මට හේතුවක් ලෙස අපි ඉගෙන ගත්තා කෘමීන්ගේ මේ රූපාන්තරණ හැකියාව. එහෙනම් ඒ කොටස අපි කතා කරලා අවසන් වෙනවා. ඒ කියන්නේ සත්තුන්ගේ ජීවන චක්‍ර. බලන්න ශාකවල ජීවන චක්‍ර. දැන් ශාකයක ජීවන චක්‍රයක් ගත්තාම ශාකයේ ජීවන චක්‍රයක් ගත්තාම හිතන්න ඕන ශාකය. හරි ශාකය. ඊට පස්සේ මේ ශාකය තමන්ගේ ඊළඟ පරම්පරාව හදාගන්න කුඩා පන්ති වල දෙගෙන තියෙනවා. ඊළඟ පරම්පරාව හදාගන්න ඒගොල්ලෝ මේ අර අපි කියන්නේ ප්‍රජනන සත්තු වගේම ඒගොල්ලෝ ප්‍රජනනය කරනවා. ඒ ප්‍රජනනය කරද්දී දැන් අපි ශාකය ගත්තාම මේ ශාකය තමන්ගේ ප්‍රජනනය සඳහා ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බෝ කිරීම සඳහා බොහොමයක් ශාක විශේෂයෙන් අපි කියනවා මල් පිපෙන ශාක සහ මල් පිපෙන්නේ නැති සමහර ශාක ඒගොල්ලෝ හදනවා බීජ. අපිට දන්නවා මල් පිපෙන ගස් විදියට කොස් ශාකය, අඹ ශාකය, රඹුටන්, ආමේ, මැංගෝ මල් පිපෙනවා. ඒවැ ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි තුල තියෙන ඇට කියන්නේ බීජ තියෙනවා. ඊට පස්සේ ඒ බීජ වලින් තමයි බිහිවෙන්නේ පොඩි පැලනේ. බීජ පැල වෙනවා. බීජ පැලලා එනවා ලපටි ශාක. බීජ පැලලා එනවා මොනවද? ලපටි ශාක. කොස් ඇටයක් පැලලා පුංචි කොස් පැලෙනවා. රඹුටන් ඇටයක් පැලලා පුංචි රඹුටන් පැලයක් එනවා. ඊට පස්සේ ඒ ලපටි ශාකය තමයි තව දුරටත් කල්ගත වෙනකොට මල් පිපෙන තත්ත්වයට නැත්නම් ලිංගිකව ඊළඟ පරම්පරාව බෝ කරන්න පුළුවන් තත්ත්වයටපත්. අපි ඒකට කියනවා පරිණත ශාක. එහෙනම් ශාකවලත් පරිණත ශාක ඒ කියන්නේ ලිංගිකව පරිණත වෙච්ච ශාක සුහුඹුල් කියන්නේ සත්තුන්ගේ අපි සුහුඹුලාගේ ඒ වගේ පරිණත ශාක හදනවා බීජ පැලවලා අපට ශාක හැදෙනවා. ලපටි ශාක තවදුරටත් කාලගත වෙනකොට පරිණත ශාකයක් බවට පත්. එහෙනම් පරිණත ශාකය ආපහු බීජ. එහෙනම් ඕකත් ජීවන චක්‍ර. ඒවා තමයි ශාකවල ජීවන චක්‍ර. හොඳයි. දැන් ගමන්නේ අපි කතා කරන්න යන්නේ මේ පාඩමේ අවසාන භාගයේ එනවා. ඇයි අපි ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය කරන්නේ? ඇයි අපි ජීවන චක්‍ර ගැන ඉගෙන ගන්නේ? පාඩමේ නම මොකක්ද? ජීවන චක්‍ර. ඇයි අපි ජීවන චක්‍ර ගැන ඉගෙන ගන්නේ? ජීවන චක්‍රය යටතේ සමහර රූපාන්තරණය සහිත සත්තු, රූපාන්තරණය නැති සත්තු, රූපාන්තරණ තියෙන සම්පූර්ණ රූපාන්තරණ, අසම්පූර්ණ රූපාන්තරණ ඒවා ඔක්කොම අපි ඉගෙන ගන්නවා. ඇයි අපි ඒවා ඉගෙන ගත්තේ?
මතක තියාගන්න ප්‍රධාන වැදගත්කම් තුනක් තියෙනවා. ජීවන චක්‍ර අධ්‍යයනය කිරීමේ ප්‍රධාන වැදගත්කම් තුනක් තියෙනවා. එකක් තමයි පලිබෝධ පාලනය. එකක් තමයි පලිබෝධ පාලනය. පලිබෝධ පාලනය. පලිබෝධ පාලනය. ඊළඟ එක තමයි සමහර රෝග වාහකයන් මර්ධනය කිරීම. සමහර රෝග වාහකයන් මර්ධනය කිරීම. සමහර රෝග වාහකයන් මර්ධනය කිරීමටත් ඔය මේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය ඉතාම වැදගත්. ඊළඟට තුන්වෙනි එක තමයි ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණය. ජෛව විවිධත්ව සංරක්ෂණය. එහෙනම් මට කියන්න ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය ඉතාමත් වැදගත් වෙනවා ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට. එකක් තමයි පලිබෝධ පාලනය සඳහා. දෙවෙනි එක සමහර රෝග සඳහා වන රෝග වාහකයන් මර්ධනය සඳහා. විශේෂයෙන් මනුෂ්‍යයාට වැළඳෙන සමහර රෝගවල රෝග වාහකය ඔය කෘමි වංශයේ කෘමි රෝග වාහක. ඒගොල්ලෝ මර්ධනය සඳහා. තුන්වෙනි එක තමයි ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා. හොඳයි. දැන් අපි මේ එකින් එක කෙටියෙන් අවශ්‍ය දේවල් කතා කරන්න තමයි යන්නේ. එහෙනම් මුලින්ම බලමු පලිබෝධ පාලනය. දැන් අපි බලමු මොනවාද පලිබෝධ පාලනය කියන්නේ කියලා. ඊට කලින් පලිබෝධය කියන්නේ කවුද? පලිබෝධය. දැන් පලිබෝධකයෙක් කියන්නේ කවුද? අපි දන්නවා පලිබෝධකයෙක් කියන්නේ දැනට අදහසක් තියෙනවා වගාවට හානි කරන සතුන් කියලා. වගාවට හානි කරන සතු. එතකොට වගාවට හානි කරන විශේෂයෙන් මිනිස්යාට ප්‍රයෝජනවත්. වගාවල් තියෙන්නේ තේ වගාව, පොල් වගාව, රබර් වගාව, වී වගාව, එළවලු වගාව ආදී මේ ප්‍රධාන මිනිස්යාගේ අවශ්‍යතා සපුරා ගන්න මූලික වගාවන් තියෙන්නේ. අන්න ඒ වගාවන් වල හානි කර ඒ වගාවන් වලට හානි කරන කෘමි. එතකොට ඒක වගාවට හානි කරන වෙන්නත් පුළුවන්. හිතන්න දැන් වී ගොයම් කියන්නේ කුඹුරක වී වගාවට හානි කරන පලිබෝධයේ ඉන්නවා. දුඹුරු පැල කීඩෑවෝ කියනවා. කීඩෑව කියන්නේ ලොකු හානියක් ගෙන දෙන කෘමි. එතකොට එයා පලිබෝධය. එපමණක් නෙවෙයි පලිබෝධය කියන්නේ. හිතන්නකෝ මේ ගොයක් කපලා අස්වනු අරගෙන ඒ අස්වනු මේ පාගලා වේලලා ගොඩ ගහලා තියනවානේ. නැත්නම් බෑග් වල අස්වනවානේ ගෝණි වල. අන්න ඒ බීජවලට ඒ වී වලට හානි කරන අයත් තමයි ඒකුල්ලොත් පලිබෝධය. පැහැදිලි? ඒ කියන්නේ බීජ වලට හානි කළත් පලිබෝධය. ප්‍රධාන වැවෙනකොට ඒ වගාවට හානි කරත් ඒගොල්ලෝ පලිබෝධය. මතක තියාගන්න අන්න ඒ භෝගවලට ඒ වගේම අස්වනු වලට හානි කරන අය තමයි අපි පලිබෝධය. ඒතර පලිබෝධය කියනකොට අපිට එකපාරට මතක් වෙන කාරණා කෘමි. අපිට එකපාරට මතක් වෙන්නේ කෘමි. මතක තියාගන්න ඔය සත්වයේ විතරක් නෙමෙයි පලිබෝධය වෙන්නේ. පලිබෝධය වෙන්නේ ළමයි භෝග වගාවට හානි කරන තවත් කට්ටියක් ඉන්නවා. ඒ තමයි වල් පැලැන්ට. දැන් ගොයම් වගාවේ හැදෙන තුනැස්ස, තුන්හිරිය,
ගොජරි, බජරි, ගිරාපල ඒව වල් පැලැන්ට්. හරිද? ඒ කියන්නේ ප්‍රධාන භෝගයට අමතරව මොනවා හරි පසේ වැඩෙනවා නම් ඒක වල් පැලැන්ට්. හිතන්න වී වගාව ප්‍රධාන භෝගේ ඒකේ ගිරාපල හැදෙනවා නම් ඒක වල් පැලැන්ට්. ඒ වගේම ගොටුකොළ වගාවක වී පැලයක් හැදීගෙන එනවා නම් වී පැලේ වල් පැලැන්ට්. වී වගාවේ ගොටුකොළ හැදීගෙන එනවා නම් ගොටුකොළ වල් පැලැන්ට්. අන්න ළමයි ඒගොල්ලෝ කොහොමද? පලිබෝධය. එහෙනම් පලිබෝධය කියන්නේ කවුද මූලික වශයෙන්? කෘමීන් හා වල් පැලැන්ට්. එතකොට ළමයි මේගොල්ලෝ ගත්තාම පැහැදිලිවම මේගොල්ලෝ ගොඩාක් හානි කරනවා. වගාවන් වලට ගොඩාක් හානි කරනවා මේගොල්ලෝ. හරිද? ඒ වගාවන හානි කරනවා කියන්නේ එක අතකින් ළමයි මේ කෘමීන් නිසා වගාවන් වල අවසාන අස්වැන්න අඩු වෙනවා. අවසාන අස්වැන්න අඩු වෙනවා. ඉතින් කෘමීන් එළවලු පළතුරු හැම දෙයකටම හානි කරනවා. ඉතින් වගාවන් වල අස්වැන්න වැඩි වෙනවා අඩු වෙනවා. අස්වැන්නේ ක්වොලිටි කියන්නේ අපි අස්වැන්නේ ගුණාත්මය අඩු වෙනවා. එතකොට ඒවට තියෙන වටිනකම වෙළඳපොළ වටිනකම අඩු වෙනවා. දැන් ඔය සමහර අය කියන්නේ ගුල්ලෝ ගහලා කියලා. සමහර ගුල්ලෝ ගහපු කෑම කියන කව්පි කඩල සඳ ගුල්ලෝ ගහලා. අන්න කුණිහා. එතකොට ඒවට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ලොකු හානියක්. ලංකාවේ විශේෂයෙන් ලෝකීය රටවල් වල ඔය අස්වැන්න වලට කෘමි පලිබෝධක ගොඩක් හානි. එහෙනම් ඒගොල්ලන් මර්ධනය කරන්න ඒගොල්ලන් නැත්නම් පාලනය කරන්න අපට එයාලගේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය නැත්නම් ජීවන චක්‍ර පිළිබඳ දැනුම අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. හරිද? දැන් නිදසුනක් විදිහට ගත්තොත් ඕගොල්ලෝ දන්නවා පළතුරු මැස්ස. හරිද? පළතුරු මැස්සව දන්නවා. ඒ පළතුරු මැස්සා කියන සතාගේ සුහුඹුලා ඉන්නේ. සුහුඹුල් පළතුරු මැස්සා. හරි. සුහුඹුල් පළතුරු මැස්සා. හරි. මෙයා බිත්තර දානවා. පරණද සත්ත්වය. මෙයා බිත්තර දානවා. මෙයාගේ ගැහැණු සත්ත්වයා බිත්තර දානවා. අඹ දෙන අඹ ගෙඩි වල ඒ වගේම peer වගේ ඵල හිල් කරනවා මෙයා. සිදුරු කරලා තානවා බිත්තර දානවා. හරිද? කොහෙද බිත්තර දාන්නේ? අර ගෙඩිය ඇතුළට. අඹ ගෙඩියට, peer ගෙඩියට එයා බිත්තර දානවා. හරිද? එච්චර විතරක් නෙමෙයි අත් වශයෙන්ම පතෝල, වැටකොළු, ඒ වගේ එළවලු වල මේ හානිය සිදුවන. පළතුරු වලට විතරකුත් නෙමෙයි මේ හැසිරීම පෙන්වන තවත් කෘමීන් ඉන්නවා මේ විදිහට පළ විදලා බිත්තර. එතකොට මේගොල්ලෝ බිත්තර දැම්මට පස්සේ ඒ ඇතුළේ ටික දවසක් යනකොට ඒ බිත්තර පුපුරලා බිහි වෙනවා පුංචි පණු. එන අඹ ගෙඩිය ඇතුළේ පොඩි පණු හට ගන්නවා. කීටය. අපි කියනවා කීටය. දැන් අඹ ගෙඩිය ඇතුළේ මේ කීටය නිකන් ඉන්නේ කනවා. එන හොඳට මේගොල්ලෝ මේක ඇතුළේ ගෙඩිය කනවා. කාගෙන මේක ඇතුළේ උමන් හදනවා. බලන්න පණු ගාපු අඹ ගෙඩියක් කපල බැලුවම පේනවා නේද? නිකන් උමන් මාර්ග හරියට ගියේ. ඒකේ සත්තු උමන් හදන peer ගෙඩි වලත් ඒ වගේ උමග හදාගෙන කාලව හොඳට ලොකු වෙනවා. ඒ කියන්නේ කෑම තනිකර අපේ පළතුරු. දැන් එහෙම කනකොට ටික දවසක් යනකොට ඒ වාතයට නිරාවරණය වෙලා ඇතුළ සම්පූර්ණයෙන්ම කුණු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගෙඩි කුණු වෙනවා. ගෙඩි කුණු වුණාම ඒක අපිට කන්න බෑ, පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ වටිනාකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ පළල වටනවා. එච්චර නරක වෙලා කුණු වෙනකොට කොහොමද මිනිස්සු කුණු කොට දාන එක කරන්නේ? නමුත් ඔය පළතුරු මැස්සා විදලා බිත්තර දාලා ටික දවසක් යනකොට උඩ හරියටම නිරීක්ෂණය වෙන්නේ නැහැ. සමහරට අඹ ගෙඩිය කපනකොට තමයි පේන්නේ. කපනකොට පේන්නේ තැන්. හරි හොඳයි. ඒතකොට දැන් මෙයාගේ එතකොට මේ කීටයා ඉන්නවනේ. කීටයා අර මදුරුවාගේ සමනලයාගේ වගේම
පිළවා නැත්නම් කෝෂ්ඨගත අවධිය පහු කරනවා. ඒකත් අර ගෙඩිය ඇතුලේ. ගෙඩිය ඇතුලේම පුංචි කෝෂ්ඨ හදනවා. ඒ කියන්නේ අක්‍රියාව. දන්නවනේ කෝෂ්ඨවල. ඊට පස්සේ මේ කෝෂ්ඨවදිය ඇතුලේ අර සම්පූර්ණ සුහුඹුලා වැඩෙන්න අවශ්‍ය දේවල් ඔක්කොම වෙලා සුහුඹුල් පළතුරු මැස්සේ අර අබගෙඩිය ඇතුලේ බුලකින් එළියට. ඊට පස්සේ එයා තමයි ආපහු බිත්තර දාන්න පටන් ගන්න නියමිත කාලය ආවා. එහෙනම් මේ ඕගලන්ට පේනවා පළතුරු මැස්සගේ පෙන්නන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්ද අර අසම්පූර්ණ රූපාන්තරණය. අවදි හතරම තියෙනවා. බිත්තර කීටයක් පිළවා සුම්. එහෙනම් සම්පූර්ණ රූපාන්තරණය. හොඳයි. දැන් ඇයි අපි මේක ඉගෙන ගන්නේ? දැන් මෙයාම අපිට ඕන වෙන මර්ධනය කරන්න. අපරාධයක් නේ. අඹවල පළතුරු බොහොම එක ගුණාත්මය අඩු කරලා ඵල විනාශ කරන කෙනෙක් නේ. එතකොට ඕගොල්ලෝ හිතන්නේ මේ මෙයාව මර්ධනය කරන්න වඩාත්ම පහසු මේ අවදි වලින් කොයි එකද? දැන් සෝඹුල් පළතුරු මැස්සම මර්ධනය ටිකක් අසීරු. මොකද ඌ පියාසර කරලා ගමන් කරන සතෙක් නිසා පරිසරයේ හැමතැනම. ඒකටත් එක ක්‍රම තියෙනවා. සෝඹුල් පළතුරු මැස්සගෙන් වන හානි වළක්වන්න සමහර ගෙඩි පළතුරු එළවලු වර්ග ආවරණය කරනවා. පොලිතීන් රෙදි වලින් ආවරණය කරනවා. එතකොට එයාට බිත්තර දාන්න එන්න බෑ. ඒක හොඳ පරිසර හිතකාමී ක්‍රමයක් ඒක. ඔගොල්ලෝ දැකලා ඇති. පොලිතීන් බෑග් වලින් රෙදි වලින් පරණ සාරි වලින් වගේ ඔය වහලා දානවා. බැවුවා බිත්තර දාන්න අමාරුයි. ඒ වගේ එයාව මර්ධනය කරන්න බැරි නෑ. පුළුවන්. නමුත් මේකේ වඩාත්ම ලේසි මර්ධනය කරන්න මෙන්න මේ අවධිය. කීට අවධිය. මතක තියාගන්න කීට අවධිය මර්ධනය කිරීම හරි පහසුයි. ඒක කොහොමද දන්නවද? මේ වගාව තියෙන්නේ. මේ වගාව විතර සුපරීක්ෂාකාරීව ඉන්න ඕන. වගාව පිළිබඳව. අපි හිතමු හැමදාම බලන්න. ඒකයි. නැතුව ගෙඩි දුනාම ගිහිල්ලා ගහ දිහා බලලා හරියන්නේ නැහැ. හැමදාම බලන්න. ඔය අපි හිතමුකෝ මේ පළතුරු මැස්ස විදලා බිත්තර දාපු ගෙඩි තියෙනවා නේද? පේනවා හඳුනන්න පුළුවන්. සතා විදලා කියලා හඳුනන්නේ. ඒතර හැකියක්මනේ ඒවා ගහින් අයින් කරනවා. කඩලා ගහින් ඉවත් කරනවා. හරිද? ඒක මොකද දන්නවද? දැන් ඒක තියෙන්නේ ඇරියොත් වෙන්නේ. එතනින් ඒ සත්‍යය බෝවීම නෙමෙයි. ඒ බිත්තර වලින් කීටය කොච්චර තියෙනවද ඒක අඹගෙඩියක් ඇතුලේ පන්න. කොච්චර හිටිනවද? ඒ නිසා හැකියක්මනේ එයාගේ බෝවීම වළක්වන්න ඒවැනි ගෙඩි අයින් කරනවා. ඒ කියන්නේ ඒ වගේ ගෙඩි විනාශ කරනවා. නැත්තම් සතා කාපු නැතිව බල්ලා කන්න යන්න එපා. ඒක විනාශ කරනවා. ඊළඟට තමයි මේ ඔය පණුව ඉන්නවා ගහයට වැටිලා. පණුව ඉන්නවා. ඒ ගස යට වැටි ඇති කීටයෝ ගසයට වැටි ඇති කීටයෝ විසින් හානි කරපු. ඒ කියන්නේ කීටයෝ කියන්නේ ඇත්තටම ගෙඩි ගොඩාක් දුරට මේ අනුභව කරපු විදපු ගෙඩි ගහයට වැටිලා තියෙනවා. කීටයෝ නෙමෙයි ඒ ගෙඩි ගහයට වැටිලා තියෙනවා. ඔය සත්තු කාපුවා මේ කියන්නේ මේ මොනවාද පළතුරු මැස්සගේ කීටයෝ කාපු ගෙඩි තියෙනවා. ඔය ගහයට වැටිලා තියෙනවා. ඉතින් ඒව ගොඩාක් වෙලාවට ඒව පරිසරයේ තියෙන්න ඕනේ නැහැ. ගහේ තිබුණත් බිම් වැටලා තිබුණත් ඔක්කොම එකතු කරලා පොළොස්සල විනාශ කරනවා. මොකද ඒකෙන් අපි කරන්නේ මේ කීටය වර්ධනය කරලා ඒගොල්ලන්ගේ අර ජීවන චක්‍රය කඩනවා, බ්‍රේක් කරනවා. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. නැත්තම් මේගොල්ලෝ විශාල වශයෙන් බෝ වෙනවා. උරන් තේරෙනවා කියන්නේ. අන්න ඒ වගේ ළමයි මේ ජීවන චක්‍රය පිළිබඳ දැනුම තියෙන්නේ. දැනුම අපට වැදගත් වෙනවා. මේගොල්ලෝ මර්ධනය කරන්න, මේගොල්ලෝ පාලනය කරන්න. පැහැදිලි. ඒ කියන්නේ දැන් සුමුල් පළතුරු මැස්ස පාලනය කරන්නත් මම කිව්වා ඵල ආවරණය කිරීම වගේ දේවල් කරනවා කියලා. ඒ කිරීම තුලින් මේගොල්ලෝ පාලනය කරන්න. දැන් ඔය පාලන ක්‍රම වර්ගයක් කියුණානේ මගේ අතින්. ඔය පාලන ක්‍රම හරි හිතවත් ක්‍රම ඔය මම කියන්නේ. පරිසර හිතකාමී ක්‍රම ඔය පාලන ක්‍රම.
ඒ කියන්නේ දැන් සමහර අය පළතුරු මැස්සා පාලනය කරන්න, එයාගේ කීටයන් විනාශ කරන්න වෙනත් පරිසර අහිතකර ක්‍රම. පරිසරයට අහිතකර ක්‍රම පාවිච්චි කරනවා. අපි ඒවා ගැන වෙනම කතා කරනවා. ඒ නිසා මේක පරිසර හිතකර ක්‍රම. පළ විනාශ කිරීම, පළ ආවරණය කිරීම, ඒ වගේ දේවල් කරලා මේ ජීවන චක්‍රයේ අවධිය නවත්තනවා. හිතන්නකෝ දැන් අපි කීටය මැරුවා කියනවා. කීටය විනාශ කරනවා. කීටය විනාශ කරාම මෙතනින් එහාට ඔක යන්නේ නැහැ. බෑ. කීටය විනාශ කරාම පිලව් නැති වෙනවා. පිලව් නැති වෙනවා කියන්නේ පළතුරු මැස්සු පරිසරයට එක්කව වෙන්නේ නැති වෙනවා. පළතුරු මැස්සු පරිසරයට එක්කව වෙන්නේ නැහැ කියන්නේ පරිසරයේ ශාකවල පළවල දාන බිත්තර ප්‍රමාණය අඩු වෙනවා. බිත්තර ප්‍රමාණය අඩු වෙනවා. මේගොල්ලෝ අඩු වෙනකොට බිත්තර ප්‍රමාණය පිලව් වගේ. ඒතර අපිට පුළුවන් නම් කීටයා මර්ධනය කරන්න ජීවන චක්‍රයේ බ්‍රේක් ඩවුන් කිරීමක් කරනවා මෙතන. කරපු ගමන් අනිත් අවදි නැති. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ක්‍රම වලින් අපිට පුළුවන් මේ පරිබෝධය පාලනය කරන්න. අපි බලමු මෙන්න මේ වගුව. මෙන්න මේ වගුවේ තියෙනවා පළතුරු මැස්සා තමයි පරිබෝධ කෘමියා. හානි කරන භෝගය හෝ භෝග අඹ කෙසෙල් ආදී පළවලු. වැඩි වශයෙන් හානිය සිදු කරන්නේ පළවල ගෙඩියක. හානිය සිදු කරන අවධිය හෝ අවධි ජීවන චක්‍රයේ අවධිය තමයි කීටය. කීටයනේ කන්නේ ඇතුළේ උමං ආරගෙන කතා යන්නේ කීටය. ඒතර මේකත් උගුරු බලන්න. දැන් මේ තව පරිබෝධ කෘමිය තමයි රතු පොල් කුරුමිනිය. රතු පොල් කුරුමිනිය. හානි කරන භෝගය පොල් ශාකය. වැඩි වශයෙන්ම හානි කරන කඳ. පොල් ගස්වල කඳ කුරුමිනිය කනවා. ගොබය අග්‍රස්තේ කරටි කඳට හානි කරනවා. එතකොට ඒ කඳට හානි කරන ප්‍රධාන වශයෙන් හානි කරන කීටය හානි කරනවා සහ සොහොමුල දෙන්නම හානි කරනවා පොල් කුරුමිනිය. ඒ කියන්නේ කුරුමිනි බිත්තර වලින් එන කීටය ඔය කියන්නේ පණුව පොල් කුරුමිනි පණුව කනවා කුරුමිනි කාගෙන යනවා. ඒ වගේම කීටය කියන්නේ කීටයව සෝමුලා කියන්නේ පරිණත නැත්තම් මෝර කුරුමිනිය විනාශ කරනවා භෝගේ මෝර කුරුමිනිය විසින් භෝගේ විනාශ කරනවා. හොඳයි එහෙනම් අපි බලමු මේක බලන්න රතු පොල් කුරුමිනියා පොල් ශාකය කන්වල කීටය සෝමුල. ගොයම් මැස්සා හානි කරන භෝගය ගොයම් ශාකය. ගොයම් ශාකය ඊට පස්සේ වැඩි වශයෙන් හානිය සිදු කරන ස්ථානය කිරිවදින බීජ. කිරිවදින බීජ කියන්නේ මේ අර වියට හැදීගෙන යන ආරම්භක කාලේ කිරිගතයක් තියෙන. අන්න ඒකට තමයි හානි කරනවා කියන්නේ මේ සුමුලා හා ශිෂුවා. ඔයගොල්ලෝ දන්නවා ශිෂුවා ඉන්නවා නම් අසම්පූර්ණ රූපාන්තරණය කරපොත්තා වගේ. ඉතින් මේ දෙගොල්ලෝ තමයි සුමුලා හා ශිෂුවා දෙන්නම අර කරල්වල අර කිරිවදින කරල්වල යුෂ බීමක් කරනවා. යුෂ බීම කරල් බොල් වෙනවා. බර අඩු වෙනවා. ඊට පස්සේ පිටිමකුණ ගත්තාම පිටිමකුණ හානි කරන භෝගය හෝ භෝග
ආඹ ජම්බු peer ගස්ලා ඔබට මිරිසන ඔයගොල්ලෝ දන්න මේ ශාක ගොඩාක් වෙලාවට පිටිමකුණු හානිය ගස්වල ගෙඩි වලටත් ඔය හානිය තියෙනවා. අර පිටි වගේ බෑනේ ගෙඩි වලටත් තියෙන හානිය ශාක පත්‍ර වලටත් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හානිය කරන්නේ සෝහඹුලා හා ශිෂ්‍යව. පැහැදිලි? සෝහඹුලා හා ශිෂ්‍යව. right. එහෙනම් දැන් බලන්න අපි ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම් එකක් කතා කරා. ඒක තමයි පලිබෝධකයන් පාලනය. පලිබෝධකයන් පාලනය. ඒ කියන්නේ ඕනම පලිබෝධකේ මර්ධනය කරන්න. ඕන පලිබෝධකේ මර්ධනය කරන්නේ ජීවන චක්‍රයේ පසු කරගෙන යන අවධිය පිළිබඳ දැනුම වැදගත්. දැනුම වැදගත්. ඒ කියන්නේ කීටයෝ කියන්නේ ජීවන චක්‍රයේ රූපාන්තරණ අවධියක්. මේගොල්ලෝ. ඒතකොට මේගොල්ලෝ පිළිබඳ අපිට තියෙන අවබෝධය තාමත් වැදගත් වෙනවා මේ හානි වළක්වන්න. හැබැයි ළමයි මතක තියාගන්න දැන් මේගොල්ලෝන්ගේ මේ හානි වළක්වන්න පලිබෝධකේ පාලනය කරන්න සමහර අය යොදා ගන්නවා පරිසරයට හානි කර ක්‍රම. දැන් මේ මම මෙච්චර වෙලා එකක්වත් එහෙම කිව්වේ. මේ ඕනම දැන් පොල් කුරුමිනිය වුණත් හානි වළක්වන්න විවිධ දේවල් සමහර අය කරනවා. පොල් ගස්වල ගොබේ තියෙනවා කෙහෙ මොනවාද කෙස් හිස පීරීමෙන් ඉවතට යන කෙස් ගැලවිලා යන කෙස් ගොබේ රඳවනවා හිර කරනවා. කපුරු බෝල තියෙනවා පොල් මේ අතු අතර කියන්නේ කඳේ ගොබේ ආසන්නේ කපුරු බෝල තියෙනවා. ඊට පස්සේ කුරුමිනියෝ ඉන්න අය අරන් දානවා අතින් අරන් දානවා. ඉතින් අන්න ඒ වගේ ඒවා පරිසර හිතකාමී ක්‍රම කාටවත් කරදරයක් නැති ක්‍රම. අපි කියනවා යාන්ත්‍රික ක්‍රම කියලා. ඉතින් දැන් ඔන්න ඔය වගේ දැන් අපි නම් ඔය කුඹුරු වල පහන් පත්තු කරනවා. කුඹුරු වල පහන් පත්තු කරනවා. ඒ කුඹුරු වල පහන් පත්තු කිරීමෙන් නම් වෙන්නේ කුඹුරු වල ඉන්න කෘමීන් පලිබෝධකයන් වන ගොඩක් කෘමීන් ඒ ආලෝකයට ඒ තාපයට ඇදිලා එනවා. ඇවිල්ලා ඒ දැල්ලට ආකර්ෂණය වෙලා ඒගොල්ලෝ මැරෙනවා. රැයට සමහරලාට පහන් පත්තු කරන විතර නෙවෙයි මහා ලොකු මේ පන්දක් පත්තු කරනවා. ඒ පත්තු කිරීමේදී කරන්නේ ඒ වගේ දේවල්. කෘමීන් ආකර්ෂණය කරගෙන. තව ඉතින් ඔය කොහොඹ ඇට කෘමිනාශක කියලා එකක් තියෙනවා කොහොඹ ඇට. ඒ කොහොඹ ඇට වලට තියෙනවා හැකියාවක් කෘමීන් විකර්ෂණය කරන්න. තව දාස්පෙතියා මල් වවනවා. දාස්පෙතියා මල්. තව කුඹුරු වල අර සමහර වෙලාවට කෘමීන් අල්ලගන්න යාන්ත්‍රික ක්‍රම ඒගොල්ලෝ විවිධ පාවිච්චි කරනවා. මේ දිග කඹයක් අරගෙන ඒ කඹේ ඇදගෙන යන කුඹුරු හරහා ඉන්න අර කොයක් ශාකවල යට ඉන්න සමහර සත්තුන්ව කෘමීන්ව එතන ඉවත් කරන්න පළවා හරින පොඩි චලනයක් ඇති කරනවා. තව තියෙනවා ආගමික සිරිත් තියෙන සමහර පිරිත් කියන ඒවා. ඊට පස්සේ පිරිත් පැන්නිසිනා එනවා. ඒ වගේ අර තමගේ විශ්වාසානුවත් ගොඩක් දේවල් කරනවා. ඒ පලිබෝධයෙන් මර්ධනය කරන්න තමයි ඒක කරන්නේ. පලිබෝධය මර්ධනය කරන පරිසර හිතකාමී යහපත් දේවල් ළමයි ඒවා. හැබැයි ඒවා කිරීමෙන් ළමයි වෙන්නේ ඔබ ඒ ජීවීන් විනාශ කිරීම ගොඩක් අවම කිරිල්ලන්නේ මරන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. ජීවීන් විනාශ කිරීම අවම කරනවා. පරිසරයට ඒගොල්ලෝ ඉන්නේ බැලම සත්තු අපි ඒකට කියන පරිසර සමතුලිතතාවයට හරි වැදගත් ඒ සතුන් සිටීම. පරිසර සමතුලිතතාවයට හරිම වැදගත් සතුන් ඉන්නේ. ඒ කියන්නේ ජීවීන්ගේ වර්ග ජීවීන් සංඛ්‍යාව විතරක් නෙමෙයි විවිධ සත්තු පරිසරේ ඉන්නවා. ඉතින් අපි සතුන් මරන්න නැතුව උන්ව විකර්ෂණය කරන සහ වෙනත් යාන්ත්‍රික ක්‍රම වලින් පලිබෝධය මර්ධනය කරන්න පුළුවන් තරම් කරන්න. දැන් ගෙවතු වල නම් ගොඩාක් හොඳයි. ගෙවතු වල ඒව ගොඩක් කරත හැකියි. හරිද? එහෙනම් ඔයිට ප්‍රතිවිරුද්ධ ක්‍රමයක්. රසායනික ද්‍රව්‍ය ඉසින්නේ. අපි කියනවා ඒකට රසායනික පලිබෝධ මර්ධනය. ඒ කියන්නේ කෘමිනාශක ඉහිනවා. මතක තියාගන්න ඒ වගේ කෘමිනාශක ඉහලා වෙන්නේ මොකක්ද දන්නවද? අපිට මරන්න ඕන සතාක් මැරෙනවා. මරන්න ඕන නැති අහිංසක සතුත් මැරෙනවා.
ඒ කියන්නේ සමහර පලිබෝධකයන්ව කන සත්තු ඉන්නවනේ. සමහර පලිබෝධකයන්ව කන කෘමීන් ඉන්නවා. උන්වත් මැරෙනවා. උන් ඉන්නේ නැහැ. මේ පලිබෝධකයන්ව මරණ කෘමියා අපිට හිතවත් කෘමියා. උන්වත් මැරෙනවා අර වගේ කෘමිනාශක රසායනික මර්ධනය කරන්න ගියාම අනික එච්චර විතරක් නෙමෙයි ඒවා ගොඩක් වෙලාවට මේ පරිසරයට එකතු වෙනවා, පසට එකතු වෙනවා, ජලයට එකතු වෙනවා. ඒවා ශාක් වලට ආපහු උරා ගන්න පුළුවන් අහිතකර දේවල්. ආහාර දාම ඔස්සේ අපේ ඇඟට ඇවිල්ලා අපේ ඇඟට පවා අන්තිමට විෂ වෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර වලට ඒවා එකතු වෙලා පීලිකා වකුගඩු වගේ රෝග පවා එනවා. ඔය කෘමිනාශක වල අවශේෂ පරිසරයට එකතු වෙන දේවල්. ඉතින් ළමයි ඒවා කරන්න ඕන. නමුත් අර පහසු හිත පරිසර හිතවත් ක්‍රම කරලා මර්ධනය කරන්න බැරි තත්ත්වයකට එනවා. හිතන්න මම කිව්වේ අර ජෛව පාලන ක්‍රම. ඒ කියන්නේ පලිබෝධකයක මර්ධනය කරනවා. එයාට එරෙහි එයාව කන පලිබෝධකයෙක්. ඉතින් එතකොට ඒක ජෛව පාලන ක්‍රමය. දැන් ඔය මදුරුවෝ එහෙම මදුරුවන්ගේ කීට අවදිය තියෙන්නේ. මදුරුවන්ගේ කීට අවදිය මර්ධනය කරන්න මදුරු පණුවනේ මදුරු පණුව මර්ධනය කරන්න එවැනි පොකුණු වල ජලාශය වල සමහර වතුර රැඳෙන තැන් වල මාළු බෝ කරනවා. පුංචි මාළු බෝ කරනවා. පැට බුලත් හපුව ගප්පිය වගේ සත්තු වල පණුවම කන මදුරු. ඉතින් ඒවත් හොඳ පලිබෝධ මර්ධන ක්‍රම. මොකද මදුරුවා කියන්නේ පලිබෝධ. වෙනත් විදිහකින් කියනවා එයා මානවයාගේ රෝගවාහකයෙක්. මානවයාගේ රෝගවාහක. ඒක ඒ අනුව තමයි මේ ජෛව පාලන ක්‍රමය යෙදෙන්නේ. ඉතින් ඒ වගේම ජෛව පාලන ක්‍රම පලිබෝධය මර්ධනය කරන්න යොදා ගන්නවා. දැන් ජලජ පරිසරවල තියෙනවානේ සැල්වීනියා කියලා ජලජ පැලෑටිය. ඒක කාලෙකදී මේ සැල්වීනියා කියන ජලජ පැලෑටිය මර්ධනය කරන්න ඔස්ට්‍රේලියාවෙන් ගෙනාපු සයිටෝබේගස් සැල්වීනියේ කියලා කෘමියෙක් ඒ ජලාශවල බෝ කරනවා. ජලාශවල බෝ කරනවා. අන්තිමට කෘමියා විශාල වශයෙන් ඒ සැල්වීනියා වල වැඩෙන තැන් කාලා ඒ සැල්වීනියා විනාශ කරනවා. ඒක සාර්ථක වුණා. ඒකේ පසුකාලීනව යම් ප්‍රශ්නත් වල ඒක දැඬ කෙරෙන්නේ නැහැ. නමුත් ඒවා ජෛව පාලන ක්‍රම. ඉතින් ජෛව පාලන ක්‍රමත් කරලා යාන්ත්‍රික ක්‍රමත් කරලා ඒත් මර්ධනය කරන්න බැරි නම් තමයි රසායනික ක්‍රම වලට යන්නේ. හොඳයි. එතකොට අපි අවසාන වශයෙන් කියමු මේ රෝග වාහකයි මර්ධනය. දැන් රෝග වාහකයි මර්ධනය ගත්තාම හොඳම නිදසුන තමයි මදුරු මර්ධනය. මදුරු මර්ධනය. අපි ගත්තොත් මදුරු මර්ධනයේදී මදුරුවන්ගේ ජීවන චක්‍රයේ කීට අවධිය මර්ධනයට පහසුයිනේ. කීට මදුරුව මර්ධනය කරනවට වඩා මදුරුව අපිට පුළුවන් විකර්ෂණය කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න. නමුත් කීටයෝ ජලයේ ඉන්නේ. එතකොට අපි දන්නවා ජීවන චක්‍රය පිළිබඳ අපි දැනුම තියෙන අය නේද? ජීවන චක්‍රය පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ ජීවන චක්‍ර පිළිබඳ දැනුම තියෙන අයට පුළුවනි මදුරුවාගේ කීට අවදියේ හැසිරීම දන්නවා. කීට අවදියේ කොහෙද තියෙන්නේ කියලා දන්නවා. මුංගාන ආහාර මොනවද කියලා දන්නවා. එතකොට මේ මර්ධන ක්‍රම අපිට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මදුරුවන් බිත්තර දමන ස්ථාන පුළුවන් තරම් විනාශ කිරීම නැත්නම් ඒ බිත්තර දමන අවශ්‍ය පහසුකම් සලසන ස්ථාන වලන ටයර් ටැංකි බෝම්බ වගේ දේ වතුර එකතු වෙන යෝගට් කෝප්ප දැන් අපි ජීවන චක්‍රය පිළිබඳ දැනුම අපි ගාව තියෙනවානේ. ඒතොර අපි දන්නවා මෙයා මේ තැන් වල තමයි බිත්තර දාන්නේ. ඒ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය එක වැදගත්කමක්. අපි යාට බිත්තර දාන අවශ්‍ය පහසුකම් අපි නැති කරනවා. ඉතින් අන්න ඒ වගේ මදුරු මර්ධනයට ඒ වගේ ක්‍රම අපි යොදා ගන්නවා. මොකද ඔයගොල්ලෝ දන්නවා මැලේරියා ඩෙන්ගු බරව මේ රෝගවල රෝගවාහකයා වෙන්නේ මදුරු. මා කියවනේ ඒ මදුරු. මොකද මිනිසාගේ රෝගවාහකයන් මර්ධනයට ජීවන චක්‍ර පිළිබඳ දැනුම ඕන වෙනවා. ඒකයි දෙවෙනි කාරණා. ඒ වගේම තමයි අර මම මුලින්ම කිව්වා වගේ ජෛව පාලන ක්‍රම. ජෛව පාලන ක්‍රම. ඒ කියන්නේ අර මදුරුවන් බෝවන ජලය රැස් වෙන ස්ථානවල මදුරු කීටයන් කන මාළු බෝ කිරීම.
අන්න ළමයි දැන් කතා කරලා ඉවර කරේ දෙවෙනි ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනයේ වැදගත්කම. දෙවන වැදගත්කම. එහෙනම් අවසාන වැදගත්කම වෙන්නේ මොකක්ද දන්නවද? ජෛව විවිධත්ව සංරක්ෂණයට ජීවන චක්‍ර යොදා ගන්න පුළුවන්. ජෛව විවිධත්ව සංරක්ෂණයට ජීවන චක්‍ර යොදා ගන්න අපට පුළුවන්. මතක තියාගන්න අපිට මහ විශාල හානි ගෙන දෙන කෘමි පරිපෝෂකය වුණා පරිසරයේ ඉන්න ඕන. එහෙම විනාශ කරන්න හොඳ නැහැ. ඒක ජෛව විවිධත්වයට හානියක්. එතකොට ජෛව විවිධත්වයට හානියක්. ඒගොල්ලෝ පාලනය කිරීමට පරිසරහිතගාමී ක්‍රම යොදා ගැනීම ඒක අපේ දැනුම අනුව අපි කරන්න ඕන දෙයක්. නමුත් පරිසරයේ ස්ථානයක් හිමි විය යුතු යන කාරණය. ඒ කියන්නේ ජෛව විවිධත්වයට වැදගත් වෙනවා ඒ සියලුම ජීව. ඒ නිසා දැන් අපිට ජීවන චක්‍ර පිළිබඳ දැනුමෙන් පුළුවනි යම් සතෙක්ගේ ජීවන චක්‍රයක කොතනද ඊ타ත්ම සංවේදී අවධිය කියලා. විශේෂයෙන් සංවේදී අවධියක් කියලා අපි කියන්නේ මේ ඒගොල්ලන්ගේ ජීවන චක්‍රවල එම අවධි විනාශ වීමෙන් උන්ගේ බෝවීම තනිකර පාලනය. දැන් හොඳම නිදසුරක් ගත්තොත් කීට. අර මං සැලකුවේ මේ මතුරුවන් විතර දැමීම වෙන කීටයෙන් ඒ කීටය හරි සංවේදී අවධියක්. විශේෂයෙන් මේ මතුරුවන්ගේ කීටයන් විතර කීටයන් අවධිය ඉතා සංවේදී. එතකොට සමහර මාළුන්ගේ ඉතාමත් සංවේදී ඒත් මේ විතර සංවේදී අවධිය. සමහර මාළුන්ගේ විතර. ඒ කියන්නේ